මේකට ලකුණු 3ක් දාගන්න පුතේ. ලකුණු 3ක්. මේකට කමක් නැද්ද? හරි නේද? මේක හරිනම් ලකුණු 3ක් දාගන්න. ඒකේ අන්තිම කොටස මම මකන්න නැතුව හදාන්නම්. සිරිදාස මහතාගේ ඉඩමේ වටිනාකම හොයන්න. දැන් ණයට අරගෙන තියෙන මෙච්චරක්නේ. ආද මතකද මුලදීම කිව්වා ණයට දෙන්නේ ඉඩමේ වටිනාකමින් 70%ක්. එහෙනම් ඉඩමේ වටිනාකමින් 70% කියන්නේ 1,50,000යි. 170ක් කියන්නේ රුපියල් 1,50,000යි. එහෙනම් 100ට එකක් හොයන්න 1,50,000 බෙදන්න 70. ඊට පස්සේ මුළු මුදල කියන්නේ 100ට 100නේ. මේ තියෙන්නේ 100ට 1ක්. මේ තියෙන්නේ 100ට 1. 100ට 100 හොයන්න මේක 100ෙන් ගුණ කරන්න. ගුණ කරන්න. ඔක සුළු කරලා බලන්න. එනවා දරුවනේ රුපියල් 1,50,000ක්. හරිනම් ලකුණු 3යි. ඉඩමේ වටිනාකම වෙනවා රුපියල් 1,50,000ක්. හරිනම් ලකුණු 3යි. ඉඩමේ වටිනාකම වෙනවා රුපියල් 1,50,000ක්. හරිනම් ලකුණු 3යි. right. හරි. 10න් කීයද කියලා එවන්න බලන්න ලකුණු. 10න් 10ම තියෙනවා සසදුල. 10ම තියෙනවා චාල්මි 10යි. මහීස 10යි. මෙත්මලී 10යි. හරි නේද? right. හරි. එහෙනම් මෙතුවා
අපි යන් ඊළඟ ගානට දෙවෙනි ගාන මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා දෙවෙනි ගානේ ඔය වගේ මේ ටික අඳුරු කරලා ඕකනේ නේද right A B C D A B C D මේක අංශක 45යි AF 2.8යි මෙතන පුතේ F අකුර පේන්නේ නැහැ මෙතන 28යි AF 28යි EB අනු එතන EB අනු මේ ඉඩමට ඇතුල් වෙන දොරටුව EB කියන්නේ දොරටුව හරි මේ තියෙන්නේ ත්‍රිකෝණාස්ථාකාර බිමක මේ අලුත් පන්නේ ගොඩනැගිල්ලක් හදපු මේක ගොඩනැගිල්ලක් මේක ගොඩනැගිල්ලක් මේක තමයි ඉඩම හරිනේ දැන් පළවෙනි කියන්නේ මොකද්ද AFB කේන්ද්‍රික ඛණ්ඩය එම අරය මැටි වෘත්තයෙන් කවර භාගයක්ද කේන්ද්‍රික ඛණ්ඩය කවර භාගයක්ද ඔක්කොම 360යි කේන්ද්‍රික ඛණ්ඩය 45යි සරල කරන්ද 9 4යි 9 5යි 5 1යි 5 8යි එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ වෘත්තයකින් 8න් එකක් වෘත්තයෙන් 8න් එකක් හරි නේද හරි සලකන්නේ තියෙන්නේ ඊට පස්සේ දෙක මම ලකුණු ටික පස්සේ කියනවා පුතේ ගොඩනැගිල්ලේ ඉදිවන AF මෙන්න මේ කොටසේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ කොහොමද πr වර්ගය 360න් θ ආදේශ කරමු π කියන්නේ 7න් 22යි අරය 28යිනේ වර්ගයේ හින්දා 28 ඒවා 2යි 360න් θ කියන්නේ අපි හොයාගත්තා 8න් 1යි ඔන්න ඔබ සරල කරන්න 7 1යි 7 4යි 4 1යි 4 2යි 2 1යි 2 11 11 ගුණ කිරීම 28 කීයද ආවේ 11 ගුණ කිරීම 28 11 වරක් 8 88යි 11 වරක් 2 22යි 8යි 30යි 308 දාවේ 308 දාවේ බලන්න මේකට එකක් දාගන්න මේක ආවනම් ලකුණු දෙකක් දාගන්න මොන මෙයාගේ වර්ගඵලය අපි හොයාගත්ත 308යි මම ලියා ගන්නම්කෝ 308යි හරි ඊළඟ එකේ බලන්න ABCD බිම් කොටසේ වර්ගඵලය
AEF කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මේ 3 ගුණයක්. මේ මුළු ඉඩමේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය වගේ 3 ගුණයක්. අහන්නේ මොකක්ද? EB පිවිසුම. මෙන්න මේ පිවිසුමේ දිග අහන්නේ. right. පිවිසුමේ දිග. මම මේක කරනවා ගොඩනැගිල්ලේ ඉඩමේ වර්ගඵලය. ඉඩමේ වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළලනේ. ඉඩමේ වර්ගඵලය මුළු ඉඩමේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය වගේ 3 ගුණයක්. එහෙනම් ඉඩමේ වර්ගඵලය කියන්නේ 308 ගුණ කිරීම 3. ඉඩමේ දිග දාන්නේ නැහැ. මම දිගට දානවා AB කියලා. ඉඩමේ දිග දාන්නේ නැහැ. AB කියලා දැම්මා. ඉඩමේ පළල දානවා. මේක දරුවනේ මෙහෙමනේ තියෙන්නේ ඔය. එහෙනම් මේකයි සමානයි. එහෙනම් පළල 28යි. පළල 28යි. දැන් දෙපැත්තම 28න් බෙදාන. දෙපැත්තම 28න් බෙදාන. 28ට 28 කැපෙනවා. AB සමානයි 308 28න් බෙදානකො 308 28න් 28ේ y1යි 28යි දුරුයි 2. 28ට 28ේ y1. 11යි නේද? 28ේ y1යි 28ේ y 11යි. 11 වරක් 3 33යි මීටර. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට දිග එනවා 33යි. මේ දිග 28යි. මෙතන ඉඳන් මෙතෙන්ට 33යි. මේක 28යි. එහෙනම් මේක හොයන්න මොකද කරන්නේ? 33න් 28 අඩු කරමු. එහෙනම් EB දිග හොයන්න 33න් අඩු කරන්න 28 මීටර 5යි. පිවිසුම් දොරටුව හොයාගත්ත මීටර 5යි. හරිනම් දාගන්න ලකුණු 2ක්. ලකුණු 2ක්. තුනක් දාගන්න තිය ලකුණු 3ක් දාගන්න. 3ක් දාගන්න 3ක්. ලකුණු 3ක් දාගන්න. ආවද EB මීටර 5යි කියලා ආවද ඔයාලට? ආවද? හරි. මේක හොයාගත්ත ඔන්න 5යි ඈ. මම ඒකත් ඔන්න ලියනවා. මෙහා 33යි. හරි. ඊළඟට මම මේක මකනවා right. අන්තිමේකේ අහනවා රූපයේ අඳුරු කර ඇති ගොඩනැගිල්ලේ පිටතින් බිම් කොටසකි. එහි පරිමිතිය. මේ ගොඩනැගිල්ලට පිටතින් තියෙන ඉඩමේ පරිමිතිය අහන්නේ. මම ඕම ඔය අදින්නේ. මෙයා 28යි. මේ ඡාපය අපි හොයාගත්තද? අනේ ඡාප දිග අහන්නේ නේද? 4 වෙනි කොටසේ අහනවා ඡාප දිග. ඡාප දිග මොකද්ද සූත්‍රය? 2πr ගුණ කිරීම 360න් θ ආදේශ කරමු. 2යි 7න් 22යි අරය 28යි. මෙතන අපි එනවා 8න් 1යි කලින් හෙව්වා. 7 1යි 7 4යි 4 1යි 4 2යි 2 1යි 2 1යි 22 ද ආවේ
හරිනම් ලකුණු 2යි. හරිනම් ලකුණු 2යි. ඡාප දිග. හරිනම් ලකුණු 2යි. අන්තිම එකේ අහනවා අරකේ පරිමිතිය. පරිමිතිය දෙන්න මේ ටිකේ වටේ දිග එකතු කරගෙන යා. මෙයා 28යි මේ කෑල්ල 5යි මේ කෑල්ල 28යි මෙයා 33යි මෙයා 28යි. හරි නේද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් වුණා. එකක් මගේ ඇරුණා නේ. කවුද මගේ ඇරුණේ? 28යි මෙයා අපි හොයාගත්තා 22යි මෙයා 5යි. හරි 28යි 33යි 28යි එකතු කරාද මේ ටික? 8යි 2යි 10යි 5යි 15යි 8යි 23යි 26යි 34යි 5යි 6යි 7යි 8යි 9යි 12යි 14යි 144 දාවේ 144 දාවේ දරුවනේ. හරිනම් ලකුණු 2යි. හරිනම් ලකුණු 2යි. හරිනම් 2යි. එවන්න බලන්න ලකුණු ටික. සුබෝධායම තියෙනවා. කට්ටියම එවන්නකො බලන්න. මිලිමි 8යි යොහාන් 8යි මහීස 7යි සසඳුල මෙත්මලි 8යි අමාලි 8යි. මේක පුතේ 145 වද කාට හරි 145 නෑ නේද? බලන්න සසඳුල 144 තමයි ඉන්න ඕනේ. එහෙනම් මෙකුවා right හරි. එහෙනම් යම් තුන්වෙනි ගානට තුන්වෙනි ගාන අද පුතේ තුන්වෙනි ගාන විතරයි මම හිතන්නේ හදාන්න පුළුවන් වෙන්නේ. ඉතුරු ගණන් දෙක මම අද දවස් ඇතුළත කොහොම හරි හදලා ඉවරනවා ඈ. right තුන්වෙනි ගාන විජිත මහතා වාර්ෂික ආදායමෙන් පළමු ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් නේද? ලස්සන නම් කියනකොට ගණන් වලටත් තේ නම් යොදා ගන්න නේද? right ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කර ඉතිරිය සඳහා 100% බැගින් ආදායම් බදු ගෙවිය යුතු වේ. ඔහුගේ මාසික ආදායම 55000යි. පළවෙනි කතන්දරේ දන්නවනේ ආදායම් බදු ගන්න විදිය. පළවෙනි ලක්ෂ 5ට බදු ගන්නේ නෑනේ. ඉතුරු ඒවානේ කඩ බදු ගන්නේ නේද? හරි. බලමු. විජිත මහතාගේ වාර්ෂික ආදායම
වාර්ෂික ආදායම මාසෙකට 55000යි අවුරුද්දට හොයන්න 12න් ගුණ කරන්න 0.3යි 12 වරප්පා 60න් 0.6ක් ඉතුරුයි 12 වරප්පා 66යි 66යි ඔන්න වාර්ෂික ආදායම 6,60,000යි 6,60,000යි හරිනම් ලකුණු 2යි හරිනම් ලකුණු 2යි ඔක වරදින්න බෑ ඒවා හරි ලේසි ගණන්නේ දෙවෙනි එක විජිත මහතාට ගෙවීමට සිදුවන ආදායම් බදු මුදල ආදායම් බද්ද දරුවනේ මේකෙන් ලක්ෂ 5ක් බදු ගෙවන්න ඕනේ නැහැ බද්දෙන් නිදහස් 6,60,000න් ලක්ෂ 5ක් අයින් කරන්න 6,60,000න් ලක්ෂ 5කට බදු ගෙවන්න ඕනේ නැහැ එහෙනම් අඩු කරලා බලන්න එහෙනම් බදු ගෙවන්න ඕනේ 1,60,000ට නේද බදු ගෙවන්න ඕනේ 1,60,000ට 1,60,000ට කොච්චරද 104ක් 104ක් නේද ඔව්නේ මේ දෙකට මේ දෙක කැපුවා 0.2යි 4 වරක් අය 24යි 4 වරක් එක හතරයි 2යි 6යි බදු ගෙවන්න ඕනේ රුපියල් එතනවාද 4 වරක් අය 24න් 4 ඉතුරුයි 2ක් හරි නේද හරි රුපියල් 6,400යි හරිනම් ලකුණු 2යි හරිනම් ලකුණු 2යි ඊළඟට අහනවා එක්තරා ජනමාධ්‍ය ආයතනයක කොටසක වෙළඳපොළ මිල රුපියල් 12ක් වූ අවස්ථාවක රුපියල් 72,000 ආයෝජනය කරමින් විජිත මහතා කොටස් මිලදීගෙන ඇත. සමාගම කොටසකට රුපියල් 350ක් ගෙවයි නම් ගෙවයි. විජිත මහතා මිලදීගත් කොටස් ගණන B කොටසේ 1 මිලදීගත් කොටස් ගණන මිලදීගත් කොටස් ගණන හරි ලේසි එක කොටසක් රුපියල් 12යිනේ කොටස් ගන්න යොදවලා තියෙනවා 72000 එහෙනම් 72000කට 12 කෑලි කීයක් ගන්න පුළුවන්ද 12 වරක් 1යි 12 වරක් 6යි එහෙමනම් දරුවනේ කොටස් 6000යි කොටස් 6000යි හරිනම් ලකුණු 2යි හරිනම් ලකුණු 2යි ඊට පස්සේ කියනවා ඒවා හරි ලේසි ඊට සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 15ක් වන අවස්ථාවේ විජිත මහතා සතු කොටස් සියල්ල විකුණන ලදී. ඔහු කොටස් විකුණීමේ දිනට පසු දින සමාගමේ ලාභාංශ බෙදන බවට නිවේදනයේ නිකුත් කර ඇත. විජිත මහතාට ලැබෙන ප්‍රාග්ධන ලාභය ප්‍රාග්ධන ලාභය කියන්නේ පුතේ කොටස් විකුණනකොට ලැබෙන ලාභය. මට කියන්න එක කොටසකින් කීයක් ලාභද? මොන ගාන මතක තියෙන්න ඕනේ. එක කොටසක් කීයක් ලාභ තියාගෙනද විකුණන්නේ? රුපියල් 12ටනි කොටසක් ගත්තේ.
විකුණන්නේ රුපියල් 15ටනේ. එහෙනම් කොටසකින් කීයක් ලාභ තියා ගන්නවද රුපියල්? කීයද? 12ට අරගෙන 15ට විකුණන්නේ. එක කොටසකින් රුපියල් 3යි. එහෙනම් කොටස් 6000යි. කොටස් කීයද? කොටස් 6000යි. එක කොටසකින් 3යි නම් කොටස් 6000ෙන් කීයක් ලාභද? රුපියල් 18000. හරිනම් 2යි. හරිනම් 2යි. අන්තිම එක ඔහු කොටස් අලෙවි නොකලේ නම් ලබන වාසිය. අර මතකද? කරුමෙට කොටස් ටික විකුණපු දවසට පහුවදාම ලාභාංශ ගෙවනවා. අපරාධේ ලාභාංශ අරගෙන කොටස් ටික වික්කනම් ලාභාංශත් ගන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභයක් ලබා ගන්න පුළුවන්. නේ? එහෙම තමයි. අපරාධේ නේද? right. එහෙනම් අන්තිමේ කියනවා ලැබෙන වාසිය. ලැබෙන වාසිය. එහෙනම් මේ මිනිස්යාට ලාභාංශත් ගන්න තිබ්බා. කොටසකට රුපියල් 3.50ක් ගෙවනවා. කොටස් තියෙනවා මෙයාගේ 6000. 6000. බලමු ගුණ කරලා බලන්න පුතේ කීය දෙන්නේ? මේ දෙක ගුණ කරලා බලන්න රුපියල් එනවා 21000ක්. 21000ක් මේ දෙන්නේ ගුණ කරලා බලන්නකෝ. 6 වරක් 3 18000යි 18000යි 3000යි 21000ක් 21000ක් එනවා නේ. කොටස් ටික වික්ක දවසට පහුවදාම ලාභාංශ ගෙවනවා. එහෙනම් පහුවදා වෙනකල් හිටියනම් මේ 21000ක් අරගෙන මේ යන්න තිබ්බා. අපරාධේ මේක හම්බ වුණේ නැහැ. මේක තමයි ලැබෙන අවාසිය. හරිනම් ලකුණු දෙකක්. හරිනම් ලකුණු දෙකක්. හරි. සසඳුල 10ම තියෙනවා නේද? 10ම තියෙනවා. හරි. දැන් දරුවනි අපි ඉතුරු ප්‍රශ්න දෙක මම අද සාකච්ඡා කරලා අද දවසේම ඔයාලට කොමාරි එවන්න රැ වෙන්න කලින්. රැ වෙන්න කලින් එවන්න ඔයාලා බලලා අනේ දරුවනි ලකුණු කීයක් එනවද කියලා එවන්න බලන්න ඈ. 100න් කීයද කියලා එවන්න. දැන් බලන්න ලකුණු අපි ප්‍රශ්න මෙතෙක් ගත්ත ලකුණු 70ක් එන්න ඕනේ හරිනම් ඔක්කොම. පිටි ප්‍රශ්න වලට 50යි. මෙතන ප්‍රශ්න තුනක් සාකච්ඡා කරා නේද? 80ක් එන්න ඕනේ. 80න් කීයක් ආවද කියලා එවන්න බලන්න මැසේජ් එකක්. 80න් කීයක් ආවද? නේද? 80න් කීයක් ආවද කියලා එවන්න බලන්න. 80න් කීයක් ආවද? 80න් 70යි සුබෝධ්, මෙත්මලි 70යි, චාල්මි 73යි, සසඳුල 74යි, right. හරි. කොච්චර කිව්වා අර හැමදාම ලකුණු එවන කට්ටිය තමයි මහේෂ 72යි. හොඳයි පුතේ. තව අපිට ප්‍රශ්න දෙකක් ඉතුරුයි. කොහොමත් 80 පන්නන්න පුළුවන් ගොඩක් අය. මං කියන්නේ ටාගට් එක තියාගන්න 90 විභාගෙට කොහොම හරි 90ට ඉහා ගන්න. හරි. එමනම් ඉතුරු ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා මං අද දවස් ඇතුළත ඔයාලට එවනවා. එතකොට 100න් කීයක් ආවද කියලා බලලා මට එවන්න මැසේජ් එකක්. එමනම් දරුවනේ මම ඔන්න කියන්න ඕනේ නෑ ලබන ඉරිදා අපි සාකච්ඡා කරන්නේ ඕකේ දෙවෙනි කොටස. බල දෙවෙනි කොටස හදලා තියාගෙන ඉන්න. ප්‍රශ්න 12ම හදාන්න. ප්‍රශ්නයක් නෑ. හරි. එමනම් දරුවනේ අදට අපි නතර කරමු. සියලු දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. හරි. හරි.